සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාලාපදානානි කතමානි තීනි ඉද භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තිච හෝති දුබ්භාසිත භාසී හෝති දුක්ඛත කම්මකාරී හෝති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බාලයාගේ ලක්ෂණ ගැන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. අසත්පුරුෂ බාලයෝ ආශ්‍රය කරන්න එපා. සත්පුරුෂ පණ්ඩිත උතුමන් ආශ්‍රය කරන්න. අසත්පුරුෂ බාලයෝ ආශ්‍රය කරන්න ගියොත් මොකද වෙන්නේ? තමන්ගේ හොඳ ගතියක් තියෙනවා නම් ඒ හොඳ ගතිත් නැති වෙලා තමන් තුලත් අසත්පුරුෂ ගති ලක්ෂණ මතුවෙන්න පුළුවන්. සමාජයේ දිහා හොඳට ඇස්සැරලා බලනකොට පැහැදිලි හොඳට හිටපු මිනිස්සු අසත්පුරුෂ බාලයෝ ආශ්‍රය කරන්න ගිහිල්ලා තමන් සතු ගුණත් නැති කරගෙන තමනුත් අසත්පුරුෂ මට්ටමට බාල මට්ටමට වැටිච්ච තැන් ගැන තමන් තමන්ගේ ජීවිතයේ පිළිබඳව වග කියන කෙනෙක් වෙන්න. මගේ ජීවිතයේ විනාශ වුණේ සමාජය නිසයි කියලා කියන්න පුරුදු වෙන්න එපා. තමන්ගේ ජීවිතය අයිති තමන්ට නම් තමන්ට හිතක් තියෙනවා නම් තමන් කැමති දේ කරනවයි කියලා තමන්ට කියන්න පුළුවන් නම් කිසිම වෙලාවක මේ සමාජයේ විසිනුයි මාව නැති කලේ කියන වචනය කියන්න එපා. මොකද හේතුව තමන්ගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට මේ සමාජයේ හැදෙන්න පුළුවන්. ඒක තමයි වටිනකම. හැදෙන්න අපහසුතා තියෙන සමාජයක හැදිච්ච මිනිස්සෙක් හැටියට ඉන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒකනේ කියන්නේ නොබොන තැන නොබී ඉන්නවට වඩා බොන තැන නොබී ඉන්න පුළුවන් නම් ඒක තමයි අතිදක්ෂකම. නොබොන තැන නොබී ඉන්න පුළුවන් පින්වත්නි. මොකද හේතුව එතන හිතට බීමත්කම පෝෂණය කරන ඒ ආශාව පෝෂණය වෙන සාධකය නැහැ. අන්න ඒ වගේ තැනක නොබී ඉන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක්. හැබැයි බොන තැන නොබී ඉන්න පුළුවන් නම් ඒක තමයි අතිදක්ෂකම. ඒ කියන්නේ හිතේ මේ නරක සිතිවිල්ල පෝෂණය කරලා තෘප්තියක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවකදීත් ඒ නොමනා තෘප්තිය කරා නොගොස් හිත ශක්තිමත්ව පවත්වන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද? ඒ නිසා තමන්ගේ ජීවිතය වරද්දගෙන සමාජයට දොස් පවරන්න එපා. එදත් අදත් හෙටත් මේ සමාජයේ දුර්වල තැන් ඕනෑ තරම් දකින්න හම්බෙයි. එදත් වැඩිපුරම හිටියේ හොඳ මිනිස්සු නෙවෙයි. අදත් වැඩිපුරම ඉන්නේ හොඳ මිනිස්සු නෙවෙයි. හෙටත් මේ ලෝකේ පහළ වෙන්නේ වැඩිපුරම හොඳ මිනිස්සු නෙවෙයි. දුර්වල සහිත මිනිස්සු මේ ලෝකේ ඉන්නවා පින්වත්නි. නරක වැඩ කරන වැරදි පාරවල් වල යන මිනිස්සු තමයි ලෝකේ වැඩි. මොකද හේතුව පෘථග්ජනයාගේ හිත බොහෝ සෙයින් බැසගෙන තියෙන්නේ නරකට නපුරට. ඒ නිසා සමාජයේ දුර්වල වෙන්න පුළුවන්. සමාජයේ නොමග ගියපු සමාජයක් වෙන්න පුළුවන්. පින්වත්නි,
තමන් තමන්ගේ හිත ගැන හොඳ වගකීමක් ඇති කරගන්න. හොඳ නරක සමාජය තුලින් දැකලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. අද කියනවා විවිධ නොමගට යොමු කරවීම තියෙනවා. ඒව ඇත්ත. ළමා පරපුර, තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවා ගැනීම වැඩපිළිවෙළවල් යනවා. ඒක ඇත්ත. ඒවා මොනතරම් ක්‍රියාත්මක වුණත් ළමයෙකුට පුළුවන් නම් තමන්ගේ හිත හොඳට තේරුම් ගන්න. තරුණයෙකුට පුළුවන් නම් මේ සමාජය හරියට දකින්න. ඒක නා කවදාකවත් මොන තරම් වරදට පොළඹවන පිරිසක් ඔබ වට කරගත්තත් වැරද්දට පෙළඹෙන්නේ නැහැ. ජීවිතය අහිමිව ගියත් වරදට යොමු වෙන්නේ නැහැ. අද බලන්න සමහර වෙලාවට මත්ද්‍රව්‍ය බෙදන අය ඉන්නවා. තරුණ අය ළමා පරපුරේ උදවිය මත්වීමේ උවමනාව මේ දේ භාවිත කළාම මොකක්ද වෙන්නේ කියලා අත් දකින්න අත් විඳින්න උවමනාවෙන් ඒවා පරිහරණය කරන තැනට යොමු වෙන්න පුළුවන්. මං ඔබට ආරාධනා කරනවා. ඔබට යෝජනා කරනවා. නරක දෙයක් ඔබේ අතෙහි තැබුවොත් සිගරට් එකක් වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, මත් කුඩු වෙන්න පුළුවන්, මත් පෙති වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් අතට ගත්තට පස්සේ අතට දුන්නොත් කවුරු හරි මේක අතට අරගෙන එකපාරට පාවිච්චි කරන්න යන්න එපා. දරුවෙක් හැටියට, තරුණයෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට මං ආරාධනා කරනවා මේ අතට ගත්ත දේ, මේ භාවිතා කරන්න හිතාගෙන ඉන්න දේ භාවිතා කරලා මේ සමාජයේ මිනිස්සුන්ට මොකද උනේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. මේ දේ භාවිතා කරපු අයට සමාජයේ මොකක්ද සිදුවෙලා තියෙන්නේ කියලා එක හොයලා බලන්න. පොඩු ටිකක් අතට කවුරු හරි දුන්නොත් ඒක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා රත්තරන් පුතේ දුවේ හොඳට මතක තියාගන්න. මේක පාවිච්චි කරපු මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. අන්න ඒකයි වටින්නේ. මේ දේ භාවිතා කරපු මිනිස්සු කොහෙන්ද නැවතිලා තියෙන්නේ කියලා හොයලා බලන්න. කිසිම වෙලාවක මේවා පාවිච්චි කරන්න ගියපු මිනිස්සු සාර්ථකත්වයට පත් වෙලා නැහැ. එක්කෝ බන්ධනාගාරගත වෙලා, එහෙම නැත්නම් රෝහල්ගත වෙලා, මනස විකෘති වෙලා, ලස්සනට හිටපු මිනිස්සුන්ගේ ලස්සන නැති වෙලා, ලස්සනට හිටපු මුහුණු ඒ මුහුණු වල ලස්සන නැති වෙලා, ලස්සන ජීවිත පෞල් ජීවිත ගත කරන්න ගියපු මිනිස්සුන්ගේ පෞල් ජීවිත නැති වෙලා, හොඳට ඉගෙනගෙන හිටපු ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා, අන්න සමාජයේ දිහා බලලා ඉගෙන ගන්න. මේ දේ කළ යුතුද නොකළ යුතුද කියන එක හොඳටම දකින්න පුළුවන් සමාජයක් අපට තියෙනවා. ඒ සමාජයෙන් දෙන පාඩම ජීවිතයට ගන්න. මේක බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕනෑම කෙනෙක් කල්පනා කළ යුතු දෙයක්. හොරකම් කරන්න යන්න ඉස්සෙල්ලා හොරකමේ යන මිනිසුන්ට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. මිනි මරන්න ඉස්සෙල්ලා මිනි මරණ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. කාමයන්හි වර්ධව හැසිරෙන්න ගිහිල්ලා ඒවට යොමු වෙච්ච අයට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. තමන් නරක දෙයකට යොමු වෙන්න ඉස්සෙල්ලා සමාජය දිහා බලන්න. ඒ සමාජයේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ වැරද්ද කළොත් මට වෙන්නේ මෙන්න මේ විදිහේ දරුණු විපාකවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අන්නේ දරුණු විපාකයන්ට හේතු වන කටයුතු මා විසින් නොකළ යුතුයි කියන තැන ඉඳගෙන තමන්ට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි පින්වත්නි වටින්නේ. අන්න ඒ නිසා අද දවසේදී ඔබට උපකාරයක් හැටියට තමන් විසින් ආශ්‍රයයට නොගත යුතු, තමන්ගේ ජීවිතයට හානිය පිණිස හේතු වන බාලයාගේ ලක්ෂණ ගැන අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තුලත් මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඔබත් බාලයෙක්, අසත්පුරුෂයෙක්, පඬිත උතුමෙක් බවට පරිවර්තනය වීම සඳහා මේ தত্ত্বය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බාලයාගේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඒ කෙනා හිතන්නේ නරක දේවල්. හිත හොඳ නැහැ. සිත තුළ ගොඩනගෙන සිටිවිලි නරක සිටිවිලි. අපේ හිතේ පින්වත්නි හොඳ සිටිවිලිත් පහළ වෙනවා, නරක සිටිවිලිත් පහළ වෙනවා. බාලයාගේ ස්වરૂපය තමයි හොඳ සිටිවිලි වලට ඉඩ දෙන්නේ නැහැ. නරක සිටිවිලි වලට ඉඩ දෙනවා.
නරක හොඳක් කරගෙන වාසය කරන ගතියක් තියෙනවා. අද අපේ සමාජයේ ගොඩක් දෙනෙක් එහෙමයි. තමන්ගේ හිතේ පහළ වෙන සිතවිල්ල හරියට හඳුනා ගන්න බෑ. මේ සිතවිල්ල හොඳ සිතවිල්ලක්ද මේ සිතවිල්ල නරක සිතවිල්ලක්ද කියන එක තේරුම් ගන්න බැරි නම් ඒ කෙනාගේ ජීවිතය සාර්ථක වෙන්නේ කොහොමද? ඒ නිසා හොඳට මතක තියාගන්න, හොඳට තේරුම් ගන්න, යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ සිත තුළ ගොඩ නැගෙන නරක සිතිවිලි පෝෂණය කරමින් නරක ගති ලක්ෂණ පිටුපස හඹා යමින් කටයුතු කරනවා නම් අන්න ඒක බාලයාගේ ලක්ෂණයක්. තමන්ගේ හිත තුළ ලෝභයට තැන දෙන්න එපා. ද්වේෂයට තැන දෙන්න එපා. මෝහයට තැන දෙන්න එපා. ලෝභයට, ද්වේෂයට, මෝහයට, කෙලෙස් ධර්මවලට, අකුසල් සිතිවිලි වලට තැන දෙන්න ඒ කෙනා බාලයෙක් වෙනවා. අඥානෙක් වෙනවා. අසත්පුරුෂයෙක් බවට පරිවර්තනය වෙනවා. අද සමාජයේ යම් කිසි පුද්ගලයෙක් ලෝභය පිටුපස ලුහු බඳිනවා නම්, ද්වේෂය පිටුපස ලුහු බඳිනවා නම්, මෝහය පිටුපස ලුහු බඳිනවා නම් ඒ කෙනා බාලයෙක් හැටියට දකින්න පුළුවන්. ඒ කෙනා කරන්නේ බාල වැඩ, අසත්පුරුෂ වැඩ. ඒ නිසා තමන්ගේ හිත තුළ ගොඩ නැගෙන නරක සිතිවිලි නරකයි කියලා තේරුම් නොගෙන ඒවා පෝෂණය කර යන එක බාලයාගේ පළවෙනි ලක්ෂණ. එහෙනම් ඔබ ඔබේ හිත රැක ගන්න ඕන. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්, උන්වහන්සේට මේ මහානදම් පුරන්නට තිබිච්ච ආශාව නැතුව ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, බුදුහාමුදුරුවනේ මට මේ මහානකමේ ජීවත් වෙන්න බෑ. මෙච්චර ගොඩක් සිල් මට රකින්න බෑ. මහා ගොඩක් සිල් තියෙනවා, මේව රකින්න මට නම් බෑ. මම බුදුහාමුදුරුවනේ සිවුරු ඇරලා යනවා ගෙදර. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අහනවා, මහාන ඔබට මහා ගොඩක් සිල්නේ රකින්න බැරි. ඔබට එක දෙයක් රකින්න පුළුවන්. බුදුහාමුදුරුවනේ එකක් නම් බැරිය, මේ මහ ගොඩක් තියෙන එකයි ප්‍රශ්නේ. මහාන එහෙනම් මම මේ කියන එක රැක ගන්න. මොකක්ද? හිත. පින්වත්නි, හිත රකින්න පුළුවන් නම් අපි හැම පැත්තකින්ම සංවරයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. කයෙන් කරන කටයුතු වලටත් වචනයෙන් පිට වෙන වචන වලටත් ප්‍රධාන බීජය පෝෂණය කිරීම සිද්ධ වෙන්නේ හිත තුලයි. හිත කැතනම් වැඩ කැතයි. හිත කැතනම් වචන කැතයි. ඒ නිසා හිත අපිරිසිදු කරගන්න එපා. බාලයාගේ ලක්ෂණය තමයි හිත කැතයි. නරක සිතුවිලි පෝෂණය කරන්නේ. මෙනෙහි නොකළ යුතු නරක දේවල් මෙනෙහි කරනවා. පෝෂණය නොකළ යුතු නරක සිතුවිලි පෝෂණය කරනවා. අන්න ඒ කෙනා බාලයෙක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔබත් රාගය පෝෂණය කරනවා නම්, ද්වේෂය පෝෂණය කරනවා නම්, මෝහය පෝෂණය කරනවා නම්, නරක සිතිවිල්ලක් පෝෂණය කරන්න ආසාවෙන් පෙළෙනවා නම්, ඒ නරක සිතිවිල්ල පෝෂණය කරන්න ඇදීගෙන යනවා නම් මතක තියාගන්න, නරක සිතිවිලි පෝෂණය කරන ඔබ බාලයෙක්. ඒ වගේම තමයි ඊළඟට පැහැදිලි කරනවා, බාලයාගේ දෙවෙනි ලක්ෂණය තමයි වචනය අපිරිසිදුයි. දුබ්භාසිත. සුභාසිත කියලා කියන්නේ හොඳ වචන. දුබ්භාසිත කියලා කියන්නේ නරක වචන. කතා කරනකොට වචන භාවිතා කරනකොට ඒවත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සුභාසිත සහ දුබ්භාසිත. හොඳ වචන සහ නරක වචන. හොඳ වචන සහ නරක වචන. හොඳ වචන කතා කරනවා නම් ඒක තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා. නරක වචන කතා කරනවා නම් ඒක තමන්ටත් අනුන්ටත් දෙපක්ෂයටම නරක පිණිස පවතිනවා. ඒ නිසා බාලයාගේ ලක්ෂණයක් තමයි පින්වත්නි නරක වචන කතා කරන්නේ. හොඳට නරකට දෙකට කට කියලා කියනවනේ. මුළු ලෝකයක් අවුලවන්න පුළුවන් ඔය කටට. මුළු ලෝකයක් අවුලවන්න පුළුවන් ඔය කටට. බලන්න මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු වචන භාවිත කරලා මොනතරම් විනාශයන් සිද්ධ කරනවද? සමහර වෙලාවල් වලට
මේ වචන හරි බලගතුයි. කෙනෙකුගේ ජීවිතයක් පවා නැති කරන්න සමත් වෙනවා. ඒ තරම් භයානකයි. ඒකයි කිව්වේ මිනිස්සුන්ගේ කටේ හරියට කෙටේරියක් වගේ කියලා මේ වචන. කෙටේරියක් වගේ. සමහරුන්ගේ වචන තියෙනවා මිනිස්සු විනාශ වෙනවා. සමහරු බොරු කියනවා. බොරුවේ ප්‍රතිඵලය දන්නේ නැහැ. අපේ සමාජයේ බලන්න පින්වත්නි කොච්චර ආරංචි වෙලා තියෙනවද? සමහර වෙලාවට බොරු කරලා මිනිස්සු අමාරු වෙట్లా තියෙනවා. බොරුවට කියලා තියෙන්නේ. හැබැයි අහන කෙනා ඇත්ත කියලා හිතලා සියදිවි නසාගෙන තියෙනවා. පස්සේ කියනවා මම බොරුවටනේ කිව්වේ. ඇයි ඒක ඒ තරම් ගත්තේ? තමන්ගේ වචනය තව කෙනෙකුට හානිය පිණිස පවතින්න පුළුවන්. ඒ නරකයි නම්. සුභාසිත වචන භාවිත කරන්න. සුභාසිත වචනයක් හඳුනගන්නේ කොහොමද? ඔබ කතා කරනකොට ඔබ කතා කරන දේ සුභාසිත වෙන්න ඕන. සුභාසිත වචනයක අඩංගු අංග කිහිපයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තමයි සච්චාච භාසිතා හෝති. සුභාසිත වචනයක් නම් එය ඇත්ත වෙන්න ඕන. සච්චාච භාසිතා හෝති. ඇත්ත කතා කරන්න ඕන. ඇත්ත කිව්වොත් තමයි ඒක සුභාසිත වෙන්නේ. බොරු කියන ඒවා සුභාසිත නෙවෙයි දුබ්භාසිත. සමහරු කටක් කැරියොත් කියන්නේ බොරුමයි. බොරු කියන්න පුරුදු වෙලා. බොරු කියන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට බොරුව කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඒක දුබ්භාසිත ක්‍රමවේදයක්. සච්චාච භාසිතා හෝති. ඇත්ත කතා කරන්න. ඒ වගේම සන්හාච භාසිතා හෝති. මෘදු මොලොක් වචන භාවිතා කරන්න. මෘදු මොලොක් වචන. දරුණු වචන නෙවෙයි මෘදු මොලොක් වෙන්න ඕන. කෙනෙකුගේ හදවත දිනන වචනයක් වෙන්න ඕන. කෙනෙකුගේ හිත සැනසෙන වචනයක් වෙන්න ඕන. ඒවට කියනවා මෘදු මොලොක් වචන. රළු වචන කතා කරන්න එපා. තද වචන කතා කරන්න එපා. චණ්ඩි වචන කතා කරන්න එපා. සමහර චණ්ඩි ඉන්නවා. එන්නෙම බොහොම රළු වචනයක් කියාගෙන. ඒක කැතයි පින්වත්නි. මුළු ලෝකයක් Tamanට බය වෙලා ඉන්නවට වඩා තමුන්ව තේරුම් අරගෙන ඉන්නේ කොච්චර වටිනවද? සුභාසිත වචනයක අන්තර්ගත විය යුතු අංග කිහිපයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි කාලේනච භාසිතා හෝති. දෙයක් කතා කරනකොට ඒ දේ කතා කරන්න වෙලාවක් තියෙනවා. මෙන්න මේ වෙලාව පිළිබඳව සලකා බලන්නේ නැත්නම් ඒ කෙනා අසාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට සුභාෂිත වචනයක එක අංගයක් තමයි සුදුසු කාලයේදී තමයි කතා කරන්නේ. කතා කරන්න සුදුසු අවස්ථා තියෙනවා, සුදුසු වෙලාවල් තියෙනවා, නුසුදුසු කාල තියෙනවා, නුසුදුසු අවස්ථා තියෙනවා. ඒව තේරුම් අරගෙන ඕනේ කතා කරන්න. කාලේනච භාසිතා හෝති. ඊළඟට සච්චාච භාසිතා හෝති. කතා කරන දේ ඇත්ත වෙන්න ඕන. බොරු කියනවා නම් බොරු කියන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒක නා අසාර්ථකයි. ඒවට කියනවා දුබ්භාසිත කියලා. සුභාසිත වචනයක කොටසක් අංගයක් තමයි සච්චාච භාසිතා හෝති. කතා කරන්නේ ඇත්තමයි. ඇත්ත කතා කරන්න බැරි නම් නිහඬව හරි ඉන්නවා. දැන් බලන්න යම්කිසි මිනිස්සෙක් දුවගෙන ඇවිල්ලා තමන්ගේ ජීවිතය රැකගන්න තමන්ගේ ගෙදරට රිංග ගන්න. පිටිපස්සේ මහා කඩුවක් අරගෙන මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සු ඇවිල්ලා අහනවා මේ ගෙදරට මිනිස්සෙක් ඇතුල් වුණාද? දැන් ඒ වෙලාවේදී අපි මොකක්ද කියන්නේ? ඇත්ත කිව්වොත් අර ගෙට ගියපු මිනිස්සයව මරලා දානවා. බොරු කියන්නත් බෑ. අන්න ඒ වගේ වෙලාවක සම්‍යක් ප්‍රයෝග භාවිත කරන්න පුළුවන්. සම්‍යක් ප්‍රයෝග භාවිත කරන්න පුළුවන්. ඒවා බොරු නෙවෙයි. කෙනෙකුගේ ජීවිතයක් රකින්න භාවිතා කරන්න පුළුවන් දෙයක්. අර එක් අවස්ථාවකදී පෙන්නුවේ ඇඳ උඩ නන්නේ. හැබැයි ඇඳ යට හිටියා. එතකොට ඇඳ උඩ නැහැයි කියන එකත් ඇත්ත.
ඇඳ යට ඉන්නවයි කියලා කිව්වනම් ඒකත් ඇත්ත. හැබැයි ඇඳ උඩ නැහැ කියපු ඇත්ත අර මනුස්සයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න හේතුවක් බවට පත් වුණා. එතකොට ඇත්ත කතා කරන්න ඕන. එහෙම නැත්නම් සම්‍යක් ප්‍රයෝග භාවිත කරන්න ඕන. හැබැයි පට්ටපල් බොරු කියලා අද සමාජයේ ගොඩක් දෙනෙක් බොරු කියලා ඒක සම්‍යක් ප්‍රයෝග ගණයට වටනවා. මම මේ පොඩි සම්‍යක් ප්‍රයෝගයක් කළේ කියලා කියනවා. හැබැයි බොරු. ඒ විදිහට පින්වත්නි බොරු කියන්න බෑ. ඇත්ත කතා කරන්න ඕන. සච්චාච භාසිතා හෝති. ඊළඟට සන්හාච භාසිතා හෝති. මෘදු මොලොක් වචන භාවිත කරන්න කිව්වා. රළු වචන නෙවෙයි, තද වචන නෙවෙයි. තද වචන භාවිත කරන්න එපා. සමහර චණ්ඩි ඉන්නවා කතා කළොත් කතා කරන්නේ රළු වචනෙන්, තද වචනෙන්. මෘදු මොලොක් වචන භාවිත කරන්න. මෘදු මොලොක් වචන භාවිතා කරන්න පුළුවන් නම් ඒකට සුභාසිතයි කියලා කියනවා. ඒකයි සන්හාච භාසිතා හෝති. ඒ වගේම අත්ථ සංහිතාච අර්ථ සහිත දේවල් කතා කරන්න. හිස් වචන කතා කරන්න එපා. සමහරු කතා කරනවා Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, කිසිම කෙනෙකුට වැඩක් නැති කතා සමහරු කියනවා. ඒවට කියනවා අර්ථ රහිත කතා. අත්ථ සංහිතාච අර්ථ සහිත වෙන්න ඕන. Tamanටත් හිතසුව පිණිස පවතින, අහන කෙනාටත් හිතසුව පිණිස පවතින දෙයක් ඕන කියන්න. දැන් බලන්න මේ ධර්ම දේශනා පවත්වනවා කියනකොට බණ කියන එකත් භාවනාවක්, බණ අහන එකත් භාවනාවක්. මේ ධර්මානුශාසනාව සිදු කරනකොට අපේ හිත පිරිසිදු වෙනවා. මටත් හොඳ දෙයක් මේ. ඒ වගේම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබේ හිතත් පිරිසිදු වෙනවා. ඔබටත් හොඳ දෙයක් මේ. ඒකයි බලන්න මොනතරම් අර්ථ සහිත දෙයක්ද. ඒ නිසා කතා කරනකොට, වචන භාවිත කරනකොට අර්ථ සහිත දේ කතා කරන්න ඕන. ඒ වගේම මෙත්ත චිත්තේන ච භාසිතා හෝති. මෙත්ත චිත්තේන කියලා කියන්නේ මෛත්‍රී සහගත සිතින් කතා කරන්න ඕන. ද්වේෂයෙන් කතා කරන තැන වචන රෞද්‍රයි. මෛත්‍රිය කරුණාව ඇති කරගෙනයි අපි වචන භාවිත කළ යුතු වෙන්නේ. ඔන්න ඔය විදියට කාලේනච භාසිතා හෝති, සුදුසු කාලය බලලා කතා කරනවා නම්, සච්චාච භාසිතා හෝති ඇත්ත කතා කරනවා නම්, සන්හාච භාසිතා හෝති මෘදු මොලොක් වචන භාවිත කරනවා නම්, අත්ථ සංහිතාච අර්ථ සහිත වචන නම් කියන්නේ, මෙත්ත චිත්තේන ච භාසිතා හෝති මෛත්‍රී සහගත වචන නම් කතා කරන්නේ ඒ වචන සුභාෂිත වචන. බාලයාගේ ලක්ෂණය තමයි කතා කළොත් කතා කරන්නේ දුබ්භාසිත වචන. එලොවටත් නෑ, මෙලොවටත් නෑ, Tamanටත් නෑ, අනුන්ටත් නෑ, අහිත පිණිස පවතින දේ කතා කරන ගතියෙන් යුක්තයි බාලයා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඒක තමයි බාලයාගේ ලක්ෂණය. අන්න ඒ විදියට නරක දේ වචන භාවිතා කරනවා නම් ඔබ බාලයෙක්. ඒ වගේම තමයි දුෂ්චරිත ක්‍රියාත්මක කිරීම. දුස්සීල ගති පැවතුම් ඇති කෙනා, කායික අසංවරයෙන් යුක්ත කෙනා, ප්‍රාණඝාත, ඒ වගේම හොරකම, කාමයන්හි වර්ධව හැසිරීම වගේ නරක නපුරු කටයුතු වල යෙදෙන එක බාලයාගේ ලක්ෂණයක්. ඔබ සත්තු මරනවා නම්, හොරකමේ යනවා නම්, කාමයන්හි වර්ධව හැසිරෙනවා නම් ඔබ බාලයෙක්, අඥානයෙක්. ඒ බාල ලක්ෂණ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා. එය තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතින කටයුත්තක්. සත්ව ඝාතන අකුසල කර්මයේ විපාක අතිශයින් භයානකයි. සතර අපායෝත්පත්තියට හේතුවක්. ඉපදුන්නත් දීර්ඝායුෂ ලබන්න පුළුවන්කමක් නෑ, අල්පායුෂ්කයි. වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. හොරකමේ යන්න එපා. තමන් සතු දේවල් නැත්තටම නැති වෙලා යනවා. කාමයන්හි වර්ධව හැසිරෙන්න එපා. හතුරෝ වැඩි වෙනවා. යන තැන හමු වෙන්නේ හතුරෝ. ඒ නිසා මේ
සිත සංවරෙහි පිහිටුවන්න ඕන, වචනය සංවරෙහි පිහිටුවන්න ඕන, කය සංවරෙහි පිහිටුවන්න ඕන. සිත කය වචනය කියන තුන්දොර අසංවර කරගෙන කටයුතු කරන බාලයා අසාර්ථක භාවයට පත් වෙනවා. ඒ නිසා මේ උතුම් ධර්ම දේශනා හිමිදිරි පාන්දර ශ්‍රවණය කරලා මේ ඔබ දන්න කරුණු උනත් නැවත නැවත මෙනෙහි කිරීමෙන් තමන්ගේ ජීවිතය ලස්සන වෙනවා. දෙයක් වැඩිපුර භාවිතා කරන්න තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය ගත්තා කියලා දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ පින්වත්නි. දක්ෂ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ හොඳට ඉගෙනගෙන උපාධිය අරගෙන ඒ ඉගෙනගත්ත දේ නැවත නැවත භාවිතා කරනකොට. මේ දන්න ටික නැවත නැවත භාවිතා කරන්නට ඕන. නැවත නැවත තව බණ අහන්න ඕන. බණ වැඩි කියලා පැත්තකට වෙන එක නෙවෙයි. අහපු බණක් හරි නැවත නැවත අහන්න. අද නැවත නැවත කරන්නේ හොඳ දේවල් නෙවෙයි. බලන්න පින්වත්නි, එකම සින්දුව නිතර අහන්න අපේ අයට හොඳට පුළුවන්. එකම සින්දුව නිතර අහලා ඒව කටපාඩම් කරගෙන කියා ඉන්න අපේ අයට පුළුවන්. හැබැයි එකම බණ අහනවයි කියන එක හරි අමාරු වැඩක්. එතකොට නිතර කරන්නේ හොඳ දේ නෙවෙයි. එකම සින්දුව නිතර අහන්න හිතේ මොකද වෙන්නේ? රාග ద్వේෂ මොහ වැඩෙන්න පුළුවන්. හැබැයි මේ බණ අහන්න රාග ద్వේෂ මොහ යටපත් වෙනවා. ඒ නිසා යහපතෙහි යෙදෙන්න උනන්දු වෙන්න. බාලයා සතු ලක්ෂණ 3යි. ඒ කෙනාගේ හිත හොඳ නැහැ, වචනය හොඳ නැහැ, කායික හැසිරීම හොඳ නැහැ. ඒ වගේම තමයි උතුම් පඬිවරයෙක්ගේ ලක්ෂණ. සේවනය කළ යුතු, ඇසුරු කළ යුතු පඬිතයාගේ ලක්ෂණ තමයි ඒ කෙනාගේ හිත පිරිසිදුයි, හිත හොඳයි, ඒ කෙනා භාවිත කරන වචන සුභාසිතයි, ඒ කෙනාගේ හැසිරීම සීලවන්තයි, සංවරයි. ඒ නිසා මේ හිමිදිරි පාන්දර ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න. චිත්ත සංවරය, වාචසික සංවරය, කායික සංවරය ඇති කරගෙන මම මගේ ජීවිතය ගත කරනවා. ඔන්න ඔය සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්න පුළුවන් නම් ඒ කෙනා මෙලොවත් සුව විඳිනවා, පරලොවත් සුව විඳිනවා. ඒ කෙනාට සසර දුකින් එතරව නිවනින් සැනසෙන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ උතුම් ධර්ම දේශනාව ඔබට සිත කය වචනය යන දොරටු තුන සංවරෙහි පිහිටුවීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංස රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟ රුවනට, ජාතික වීරයන්ට, යුද බිමේදී මිය ගිය අපේ වීරෝදාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වයන් නිසා මිය ගිය සියලු දෙනාටම සසර දුක නිමා කොට නිවනින් සැනසීම පිණිසම වේවා. සම්‍යක් දෘෂ්ටික දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු සසුන යෙහෙන් රකේවා. රට කරවන නායකයන්ට, වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, ලෙඩ වෙච්ච ඇත්තන්ට වගේම ඔබට හිමිදිරි පාන්දර මේ උතුම් ධර්ම දේශනා නිරතුරුවම ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කොට ඇති මාධ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික සුවය වේවා, මානසික සුවය වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සියලු දෙනාම මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් ඇටියට සාදුකාරයක් පවත්වන සියලු දෙනාටම තෙරුවන් සරණින් උතුම් නිදුක් නිරෝගී සුවය සැලසේවා. අවසන උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා